ගීතයක් බලලා රස විඳලා ඉතින් බොහොම ආදරෙන් හැමෝම ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද ආදරය වෙනුවෙන් වෙන්වුණු දවස හැමෝටම ආදරෙන් ඉන්න කියලා මතක් කරනවා විටින් විට. මොකද මේ වෙනකොට අපේ සමාජයේ ආදරය කියන එක හරි අමුතු විදිහකට තියෙන. ඉතින් ඒ නිසා එතනින් නැතුව හරි ලස්සනට කට්ටියට ආදරය කරන්න. ඒක කියන ගමන් අපි හිතුවා ඊළඟට ඔබව යොමු කරන්න නීතිය කියන විශේෂාංගයට. අපි නීතිය කියන දේට අනිවාර්යෙන්ම යටත් විය යුතුයි. රටේ පවතින නීතිය කොයි ආකාරයෙන්ද යාවත් කාලින විය යුත්තේ කියන කාරණාව සම්බන්ධයෙන් නීතිය විශේෂාංගය ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. අපි යමු නීතිය විශේෂාංගයට. අයිබෝවන් සුබ දැසනක්. අද නීතිය වැඩසටහනින් විශේෂයෙන් අපි කතා කරන්නට හිතුවා මේ අයිතිය සහ භුක්තිය පිළිබඳව. දැන් ඔබ බලනවා ඇති මොකද මේ අයිතිය සහ භුක්තිය කියන කාරණය Tamanට මේ වගේ ගැටලු ඇති වෙලා තිබෙනවද? ඉතින් ඒ සම්බන්ධයෙන් යම් තාක් දුරට ප්‍රායෝගික ප්‍රශ්න, ඒ වගේම නීතිමය ප්‍රශ්න ගැන කතා කරන්නට අද චරණ මැදිරියට පැමිණලා තිබෙනවා. වෙනද වගේම නීතිඥ කපිල ලියනගමගේ මෙතුමන්. ඉතින් ඔබතුමාන් ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන් ගෞරී. දැන් නීතිඥතුමනි අපි කතා කරමු මොකද මේ අයිතිය සහ භුක්තිය කියලා කියන්නේ කියලා. දැන් කෙනෙක්ට කොහොමද යම්කිසි දේපලක අයිතියක් හිමිවන්නේ, භුක්තියක් හිමිවන්නේ? මේ වචන දෙකම එකක්ද? විවිධ කාරණා සම්බන්ධයෙන් Tamanට ගැටලුවක් තියෙන්න පුළුවන්. මම මේක භුක්ති විඳිනවද? අයිතියක් තියනවද? මොකද්ද මේ සම්බන්ධ නිරාකරණය? ඔව් සාමාන්‍යයෙන් දැන් අයිතිය කිව්වහම බොහෝ දෙනෙකුට අයිතිය කියන කාරණාව ගැන අවබෝධයක් තිබෙනවා. දැන් අපි අයිතිය මේ අපි දැන් මේ කතා කරන්නේ ඉඩම් සම්බන්ධයෙන් නැත්නම් දේපල සම්බන්ධයෙන්. එතකොට අයිතිය ලැබෙන ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් තිබෙනවා. කියන්නේ එක ආකාරයක් තමයි මිලදී ගැනීම. එතකොට මිලදී ගැනීමෙන් අයිතිය ලැබෙනවා. දෙවෙනි ආකාරය අපිට උරුමයෙන් නැත්නම් තෑගි දීමෙන් ඒ ආකාරයට අපිට අයිතිය ලැබෙනවා. එතකොට මේ අයිතිය කියන සංකල්පය සැලකීමේදී අයිතිකරුවෙකුට දැන් යම්කිසි පුද්ගලයෙක් ඒ දේපලේ අයිතිකරුද නැද්ද කියන කාරණාව බලනකොට අයිතිකරුට තිබෙනවා විශේෂ හැකියාවක්. ඒ කියන්නේ ඔබ යම්කිසි දේපලක අයිතිකරුවෙක් නම් ඔබට එම දේපල තව කෙනෙකුට පැවරිය හැකි. එසේම එම දේපල Tamanට නිසි පරිදි Tamanට කැමති ආකාරයට භුක්ති විඳින්න පුළුවන්. දැන් එහෙම නැත්නම් Tamanට කැමති විදිහට එම දේපලේ සංවර්ධන කටයුත්තක් කරන්න පුළුවන්. දැන් එහෙමත් නැත්නම් ඔබට අවශ්‍ය නම් එම දේපලේ නැත්නම් එම ඉඩමේ තිබෙන දෙයක් විනාශ කරන්න, ඒ කියන්නේ කඩා ඉවත් කරන්න, එවැනි දෙයක් කරන්නත් පුළුවන්. ඒ තමයි අයිතිකරුවෙකුට තිබෙන ඔහු ඒ කියන්නේ අයිතිය හඳුනා ගැති ආකාරය. ඒ කියන්නේ ඕනම දෙයක් අයිතිකාරයට කරන්න පුළුවන් කියන එකනේ කියන්නේ. එහෙමයි. හරි. දැන් එතකොට දැන් කොහොමද මේ අයිතියෙන් භුක්තිය වෙනස් වෙන්නේ? ඔව්. දැන් අපි භුක්තිය කියනකොට භුක්තිය කියන්නේ යම්කිසි ඉඩමක්, දේපලක් භෞතිකව දරා සිටිනවා. ඔව් දැන් අයිතිකරු භුක්ති විඳින අවස්ථාන් තියෙනවා. එතකොට නමුත් අපි දැන් විශේෂ මේ අවස්ථාවේදී මේ භුක්තිය කියන කාරණාව සැලකිලිට ගත්තාම අයිතිකරු වෙක් නොවන අයෙක් භුක්ති විඳින අවස්ථාවක් අපිට අඳුනා ගන්න පුළුවන්. එතකොට දැන් අයිතිකරු නොවන අයෙක් දේපලක පදිංචි වෙලා ඉන්න පුළුවන්. දේපලක් වගා කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එම දේපල යම්කිසි ව්‍යාපාර කටයුත්තක් කරනවා වෙන්න පුළුවන්. ඔය කතා කරන සමහරවිට ඔබ මේ අපි දේපල බදු ගන්නවා කියලා කියන්නේ එවැනි අවස්ථාවක්. ඔව්. දැන් බදු ගන්නවා කියන අවස්ථාව එක් අවස්ථාවක් විතරයි. දැන් විවිධ ක්‍රම මගින් යම්කිසි අයෙකුට ඉඩමක නැත්නම් දේපලක් භෞතිකව දරා සිටින එම දේපල භුක්ති විඳිය හැකි අවස්ථා අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් ප්‍රධාන දේ තමයි මේ අයිතියෙන් භුක්තිය වෙන් කරගත හැකි ආකාරයේදී අර භුක්ති විඳින තැනැත්තාට එම දේපල
වෙනත් කෙනෙකුට පැවරීම හැකියාවක් නැහැ. නැත්තම් එම දේපල තමන්ට රිසිසේ එම දේපලේ සංවර්ධන කටයුත්තක් කරන්න බෑ. එම දේපලේ වැඩි දියුණු කිරීමක් කරන්න බෑ. ඒ ආකාරයට අර එහෙම නැත්තම් එම දේපල විනාශ කරන්න තමන්ට ආකාරයට වෙනස් කරන්න හැකියාවක් නැහැ. අර භුක්තිය පමණක් තියෙන අයෙකුට. ඔව් දැන් අයිතිකාරයට තිබෙන්නේ තමන් කැමති ඕනම දෙයක් කරන්න පුළුවන්. භුක්තිය විඳින පුද්ගලයාට තමන් කැමති ඕන දෙයක් කරන්න බෑ. විනාශ කරන්න. එතකොට තවත් කෙනෙක්ට ඒක ලබා දෙන්න බෑ. දැන් යම්කිසි අවස්ථාවක දැන් අපිට ඉඩකඩම් තියෙන්න පුළුවන්. තැන් තැන්වල තියෙන්න පුළුවන්. අවුරුදු ගාණක් ගිහිල්ලා නැති වෙන්න පුළුවන් ඒ ඉඩකඩම් බලන්න. ඒතකොට දැන් වෙනත් පුද්ගලයෙක්ට දැන් මගේ කැමැත්තක් නැතුව එතන අවුරුදු ගාණක් පදිංචි වෙලා ඉන්නවා කියන්නකෝ. එතකොට ඔහුට අයිතිවාසිකමක් එනවද මේ වගේ ඉඩම සම්බන්ධයෙන්? ඔව් දැන් ගෞරි අපි ඒ ඔය ප්‍රශ්නෙට අපි උත්තරයක් දෙන්න කලින් මම කැමති දැන් අපි දැනුවත් වෙන එක හොඳයි. මේ දැන් භුක්තිය අයිතිය නොමැතිව මොන අවස්ථාවලද භුක්ති විඳීම සිද්ධ වෙන්නේ කියන කාරණාව ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න. ඒ කියන්නේ දැන් ඔය භුක්තියේ ඇති වෙනවා සමහර වෙලාවට සම්පූර්ණයෙන් අනවසර භුක්තිය නැති වෙනවා. දැන් ඔබ සඳහන් කෙරුව අවස්ථාව එවැනි අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අයිතිකරුගේ අයිතිය පිළිගන්නේ නැතුව යම්කිසි තැනැත්තෙක් දේපලකට ඇතුල් වෙලා එම දේපල භුක්ති විඳින අවස්ථාවල් තියෙනවා. ඒ වගේම තව අවස්ථාවල් තියෙනවා අයිතිකරුගේ භුක්තිය පිළිගනිමින් එම දේපල භුක්ති විඳින අවස්ථාව. දැන් අපි උදාහරණයක් ගත්තොත් යම්කිසි තැනැත්තෙක් දේපලක කුලියට ඉන්නවා නම් ඒ කුලියට ඉන්නේ යම්කිසි ඒ කියන්නේ එමේ දේපලේ අයිතිකරුගේ අයිතිය පිළි අරගෙන. ඒ වගේමයි බදුකරුවෙක් යම්කිසි තැනැත්තෙකුගේ අයිතිය පිළිගන්නවා. දැන් එවැනි අවස්ථාවක එහෙම නැත්නම් අපි තව නිතර එන අවස්ථාවක් තමයි මේ අවසරලාභීත්වය කියන අවස්ථාව. මොකද එවැනි අවස්ථාවලදී දැන් අයිතිකරුවෙක් තමන්ගේ දේපලක් වෙන පාර්ශවයකට භුක්ති විඳින්න දෙනවා. කුලියට බද්දට දෙන අවස්ථාවලදී යම්කිසි කුලියක් ගෙවීම සිද්ධ වෙනවා. නමුත් මේ අවසරලාභීත්වය කියන අවස්ථාවේදී එහෙම කුලියක් ගෙවීම සිද්ධ වෙන්නේ නැහැ. දැන් දේපලක අයිතිකරුවෙක් සමහර තමන් දන්න අඳුරන කෙනෙකුට ඥාතියෙකුට නැත්නම් තමන්ගේ සේවකයෙකුට යම්කිසි දේපලක් පදිංචි වෙලා ඉන්න නැත්නම් වගාවක් කරන්න අවසර දෙන අවස්ථාවල් තියෙනවා. එවැනි අවස්ථාවලදී කුලියක් ගෙවීම සිද්ධ වෙන්නේ නැහැ. දැන් එවැනි ඒ තමයි අපිට ඔය ප්‍රධාන වශයෙන් අඳුර ගන්න පුළුවන් තුන්වෙනි අවස්ථාව. දැන් මේ කිසිම අවස්ථාවකදී එවැනි පුද්ගලයෙක් يعني කුලියට බද්දට නැත්නම් අවසරය පිට එවැනි පාර්ශවකාරයෙක් නැත්නම් පුද්ගලයෙක් කොපමණ කාලයක් ඔය දේපලේ පදිංචිව සිටියත් ඒ දිගටම ඒගොල්ලෝ පදිංචිව සිටින්නේ අර එම දේපලේ අයිතිකරුගේ අයිතිය පිළි අරගෙන. දැන් බොහෝ වෙලාවට දැන් ওই බදූප්පු ලියනකොට එහෙම බදු දැන් කඩ කාමරයක් ගත්තොත් එහෙම අවුරුදු ගාණක් තිස්සේ මනුස්ස ව්‍යාපාර කටයුතු කරන්නේ ඒ ස්ථානේ බද්දට ඉන්නේ. දැන් අවුරුදු 5ක් විතර ගියයින් පස්සේ කියනවා දැන් අපි වෙන කෙනෙක්ට දෙන්න ඕනේ කියලා අයිතිකාරයක් කියනවා. දැන් ඒ අවස්ථාවේදී මේ අයිතිකාරයට හිතෙන්නේ අර අවුරුදු කීපයක් හිටියාම මේ බදුකරුවා මේ දේපලට අයිතිවාසිකම් කියයි කියලා. දැන් එවැනි අවස්ථාවකදී ඇත්තටම එහෙම අයිතිය ට්‍රාන්ස්ෆර් වෙනවද? එහෙම නැත්නම් අයිතිකාරයට විරුද්ධව බදුකාරයට ඒ දේපලේ අයිතිය සඳහා හබ කරන්න පුළුවන්ද? ඔව් ගෞරි දැන් ඒක ඇත්තටම මේ ඉතා වැදගත් එවැනි දේවල් ගැන අපි අවබෝධයක් ලබාගෙන සිටීම. දැන් ඔය වගේ විශ්වාස අපේ ජනතාව තුළ තිබෙනවා. ඇත්තටම නීතිය පැත්තෙන් බැලුවොත් දැන් කුලියයි බද්දයි අතර පොඩි වෙනසක් තිබෙනවා. නමුත් කුලියට ඉන්න කෙනෙක් වුණත් නැත්තම් බදු ගිවිසුමක් යටතේ ඉන්න බදු ගැනුම්කරුවෙක් වුණත්
අපි කිව්ව අවුරුදු 50ක් හිටියත් එම දේපලේ ඔවුන්ට කවදාවත් එම දේපලට අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකේ අපිට ඒකේ අනිත් පැත්ත තමයි අයිතිකරුවෙකුට මේ කිසිම චකිතයක් නැතුව Tamanට අවශ්‍ය නම් යම්කිසි පුද්ගලයෙකුට දේපල දීර්ඝකාලීන බද්දක් දෙන්න ඒ සඳහා නීතියෙන් Tamanට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ Tamanගේ අයිතිවාසිකම Tamanගේ අයිතිය නැති වෙන්නේ නැහැ. ඒ Tamanගේ අයිතියට එරෙහිව අර ඉන්න බදු ගැනුම්කරුට කිසිම දවසක Tamanගේ අයිතිය හබ කරන්න බෑ. මොකද එවැනි මගේ අයිතිය පිළි අරගෙන මගේ දේපලකට ඇතුල් වෙන තැනැත්තාට පසු අවස්ථාවක මගේ අයිතිය හබ කිරීම ආරවුල් කිරීම නීතිය මගින් වළක්වලා තියෙනවා. දැන් ඔබ කියන විදිහට බදු ගැනුම්කාරයා අවුරුදු 15ක් විතර ඒ ස්ථානයේ හිටියා කියමු 10ක් කියමුකෝ දීර්ඝ කාලයක්නේ. එතකොට ඔහු ව්‍යාපාරික ප්‍රජාවක් එතකොට ව්‍යාපාරික ස්ථානය ප්‍රචලිත වෙලා ඉවරයි. මේ ස්ථානේ තමයි මේක තිබෙන්නේ. නමුත් ඉන්නේ බද්දට. අයිතිකාරයා කිව්වොත් ගිවිසුමේ විදිහට හරි වාචික ගිවිසුමේ විදිහට හරි ලබන මාසේ යන්න ඕනේ කියලා කිව්වොත් අකුලගෙන යන්න ඕනද? අනිවාර්යෙන්. දැන් මෙහෙමයි. ගිවිසුමක් තිබෙනවා නම් ලිඛිත ගිවිසුමක් තිබෙනවා නම් ඒ කියන්නේ බදු ගිවිසුමක් නම් දැන් බදු ගිවිසුමක් කාලේ කුතුනාම ඒ බදු ගිවිසුම අවසන් වෙනවා. එහෙම නැත්නම් බදු ගිවිසුමේ කොන්දේසි තිබෙනවා නම් දැන් සමහරලාට දැන් අපි දකිනවා බදු ගිවිසුම උල්ලංඝනය කෙරුවොත් බදු ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කෙරුවොත් බදු ගිවිසුම අවසන් කිරීමේ හැකියාව බදු දීමනාකරුට තිබෙනවා. ගිවිසුමට අනුව. දැන් සමහරලාට තිබෙනවා වගන්ති ඇතුළත් කරනවා ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. මාසක දැනුම් දීමක් නැත්නම් මාස 3ක දැනුම් දීමක් මෙනි දැනුම් දීමක් කරලා බදු ගිවිසුම අවසන් කිරීමේ හැකියාව දෙපාර්ශ්වයටම තියෙන අවස්ථාවක්. එතකොට ඇත්තටම බදු ගිවිසුම අවසන් කිරීමට හේතුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් කෙසේ හෝ බදු ගිවිසුමක් නම් බදු ගිවිසුමේ කොන්දේසි ප්‍රකාරව බදු ගිවිසුම අවසන් කරලා බදු දීමනාකරු විසින් බදු ගැනුම්කරුට අහවල් දින හෝ ඊට පෙර එම ස්ථානයෙන් ඉවත් වෙන්න කියලා ඉල්ලීමක් කළ විට ඒ බදු ගැනුම්කරුට එම දිනෙන් පසුව එම ස්ථානයේ රැඳී සිටීමට කිසිම නෛතික අයිතිවාසිකමක් නැහැ. හරි දැන් යම්කිසි පුද්ගලයෙකුට තිබෙන අයිතියක් තිබෙන ඉඩමක් හරි කඩ කාමරයක් හෝ දේපලක් වෙනත් පුද්ගලයෙකුට ඒ කියන්නේ උඩ සම්බන්ධතාවයක් තිබෙන පුද්ගලයෙකුට හෝ තව පුද්ගලයෙකුට බදු දෙන්න පුළුවන්. මම ඒ අදහස් කරන්නේ මේ බදු දෙන්න ඕනේ අයිතිකාරයමද? ඔව් ගෞරව ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම බදු දීම අයිතිකරු විසින්ම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් එහෙම නොවන අවස්ථාවල් අපි දකිනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි නිතර දකින දෙයක් තමයි මේ ජීවිත භුක්තිය කියන සංකල්පය. දැන් සමහර ලාවට දේපල ලියලා තියෙන්න පුළුවන් අපි කියමු පියා විසින් දරුවෙකුට දේපලක් ලියනවා මවගේ ජීවිත භුක්තියට යටත්ව. දැන් එතකොට මවට තමයි දේපල භුක්ති විඳීමේ අයිතිවා හැකියාව නෛතිකව තිබෙන්නේ. එතකොට භුක්ති විඳින ජීවිත භුක්තිය තියෙන කෙනාට අවශ්‍ය නම් එම දේපල බදු ගැනුම්කරුවෙකුට බදු දීමේ හැකියාව තිබෙනවා. එතකොට ඇත්තටම ගත්තොත් අයිතිකරු නෙවෙයි එවැනි අවස්ථාවකදී බදු දෙන්නේ ජීවිත භුක්තිය තිබෙන තැනැත්තා. දැන් ඒ වගේම තව අවස්ථාවල් තියෙනවා සමහරලාට දේපල උරුමය මත හෝ වෙන ආකාරයකට බාලවයස්කාර දරුවෙකුට අයිති වෙලා තියෙන්න පුළුවන්. දැන් එවැනි අවස්ථාවක එම් බාලවයස්කාරයා වෙනුවෙන් දෙමව්පියෙකුට එම දේපල බදු දීමේ හැකියාව තිබෙනවා. එහෙම නැතුව මේ අල්ලපු ගෙදර ඉඩම් කඩම් අපිට බදු දෙන්න බෑ අයිතිකාරයා නෙවෙයි කියලා එතන තීරණය කරන්නේ යම්කිසි දේපලකට සම්බන්ධතාවයක් තියෙන්න ඕන. ඔව් දේපල සම්බන්ධ කියන්නේ දේපලට සම්බන්ධතාවයට වැඩිය කියන්නේ එම දේපලේ අයිතිකරුට සම්බන්ධතාවයක් තියෙන අය. තව අවස්ථාවක් තමයි සමහරලාට දැන් මේ දේපල අපි දැන් කියනවා මේ
ප්‍රධානියා ගැන වෙනත් ප්‍රධානියෙක් වෙනුවෙන් නියෝජිතයෙක් විසින් දේපල බලා කියාගෙන භුක්ති විඳින අවස්ථාවල් තියෙන්න පුළුවන්. දැන් විදේශගතව සිටින අයෙක් වෙනුවෙන් ඇටනි බලපත්‍රයක් ලබන් ඉන්න අයෙක් වෙන්න පුළුවන්. එවැනි අයෙකුට වුණත් එම දේපලක් බදු දීමේ හැකියාව තියෙනවා. දැන් අයිතිකාරයා ඉන්නේ පිටරට නම් අනිවාර්යයෙන්ම ඒක ඇටෝනි බලපත්‍රයකින් විය යුතුද? එහෙම නැත්නම් ලියමනකින් හරි මම නැත්නම් ඊමේල් පණිවිඩයක් එවනවා. මගේ ඉඩම බලා කියාගෙන මේක බදු දෙන්න කියලා. ඒක ප්‍රමාණවත්ද? එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඇටෝනි බලපත්‍රයක් එවන්න ඕනද? දැන් මෙහෙමයි අනිවාර්යයෙන්ම ඇටර්නි බලපත්‍රයක් එවීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ ඇටර්නි බලපත්‍රයකිනුත් සිද්ධ වෙන්නේ ප්‍රධානියෙක් වෙනුවෙන් නියෝජිතයෙක් පත් කිරීම. දැන් මේ නියෝජිතයා පත් කිරීම ඇටර්නි බලපත්‍රයකින්ම සිද්ධ වෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ ඒ ඉදමේ අයිතිකාරයා දැන් දීමන බදු ගැනුම්කරුට ඒ කියන්නේ සියලු දෙනා දැනුවත් වෙන්න ඕන මේ බදු දෙන තැනැත්තා. නැත්නම් බදු දීමනාකරු මේ බදු දීමනා මේ බද්ද දෙන්නේ අර අයිතිකාරයා වෙනුවෙන් කියන එක දැනුවත් වුණාම ඒක ප්‍රමාණවත්. හොඳයි. දැන් ඔබ ගැටලුවක් මතු කරා. ඒ කියන්නේ කාරණයක් මතු කරා ජීවිත භුක්තිය සම්බන්ධව. දැන් දරුවෙක්ට දෙමව්පියෙක් ඉඩමක් දෙන්නේ සමහර වෙලාවට මේ දරුවෝ මේ දේවල් විකුණන්න නැති වෙයි. ওই වගේ දේවල් තමන්ගේ දෙමව්පියන්ගේ හිතේ තියෙන පුළුවන්. ඒ හින්දානේ බොහෝ වෙලාවට තමන් එළියට දායි කියලා හිතලා සමහර දෙමව්පියන් ජීවිත භුක්තිය රඳව ගන්නවා. දැන් එවැනි අවස්ථාවක මේ අයිතිකාරයට, ඒ කියන්නේ තෑගි ලැබුම්කාරය තමයි මේ අවස්ථාවේ අයිතිය රඳා පවතින්නේ. ඔහුට අවශ්‍ය වෙනවා මේ දේපල කුලියට හෝ බද්දට හෝ තමන් කැමති කාරණයක් සිද්ධ කරන්න. එතකොට ජීවිත භුක්තිය තිබෙන පුද්ගලයා ඊට විරුද්ධ වෙනවා. ඇය හෝ ඔහු කැමති නැත්නම් තමන්ගේ අම්මා තාත්තා කැමති නැත්නම් මේක බද්දට හෝ කුලියට දෙන්න හෝ හිතුමනාපයක් කරගන්න එවැනි අවස්ථාවක මොකද්ද කරන්න පුළුවන්? ඔව් දැන් මෙහෙමයි ගෞරි දැන් පළවෙනි දේ අපි දැන් ජීවිත භුක්තිය තියෙන අවස්ථාවකදී එම දේපල භුක්ති විඳීමේ තනි අයිතිවාසිකම තිබෙන්නේ ජීවිත භුක්තිය තියෙන තැනැත්තා හෝ තැනැත්තියට. එතකොට ඇත්තටම ඒ දේපලේ අයිතිකරුට දේපල භුක්ති විඳීමේ හැකියාවක් නැහැ. ඉතින් එවැනි අවස්ථාවක ඔහුට يعني මෙම දේපලේ අයිතිකරුට එම දේපල බදු දෙන්න හෝ වෙන දෙයක් කිරීමට අවශ්‍ය වෙනවා නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ජීවිත භුක්තිය තිබෙන තැනැත්තාගේ කැමැත්ත අවශ්‍ය වෙනවා. ඒ ජීවිත භුක්තිය තියෙන තැනැත්තාගේ කැමැත්ත නැතුව එවැනි දේපලක අයිතිකරුවෙකුට එම දේපලක් බද්දට දීමට හෝ කුලියට දීමට හැකියාවක් නැහැ. ඔව් දැන් අපි ඔප්පු තිරප්පු අරගෙන ඒ වගේම නීතිමය ලේඛන දෙපාර්ශ්වයන් අතර තියෙන ලේඛන ගත්තාම ওই ඉඩකඩම් සම්බන්ධව වචන දකින්න පොල්මංකාර අඩ්මිනිස්ට්‍රාසිකාර. මොකද්ද මේ වචන වලින් කියන්නේ? මේ ඔවුන්ටත් මේ භුක්තිය සහ අයිතිය සම්බන්ධව සම්බන්ධතාවයක් තිබෙනවද? ඔව් දැන් මෙහෙමයි සමහරලාට දැන් පොල්මක්කාරයා කියන්නේ නම් මියගිය තැනැත්තෙක් විසින් අන්තිම කැමැති පත්‍රයක් තියෙන අවස්ථාවක එම අන්තිම කැමැති පත්‍රයේ මගින් එම බූදලය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා මියගිය තැනැත්තා යම්කිසි පුද්ගලයෙක් නම් කරනවා. දැන් ඒ නම් කරන තැනැත්තා ඔහු පොල්මක්කාරයා වශයෙන් තමයි හඳුන්වන්නේ. එතකොට අන්තිම කැමැති පත්‍රයක් නැත්තම් එම අවස්ථාවක අධිකරණය මගින් එවැනි බූදලයක් සම්බන්ධයෙන් අඩ්මිනිස්ට්‍රාතිකරුවෙකු පත් කරනවා. දැන් එවැනි අය එම නඩු කටයුතු පවත්වාගෙන යන අතර කාලයේදී දැන් සමහරලාට ඒ නඩු කටයුත්ත අවුරුදු 2-3ක් ගත වෙන්න පුළුවන්. එවැනි කාලයේදී අතරමැදි කාලයේදී යම්කිසි දේපලක් බදු දෙන්න අවශ්‍ය වුණොත් එවැනි දෙයක් කරන්න අර පොල්මක්කාරයට හෝ අඩ්මිනිස්ට්‍රේටිව් හැකියාව ලැබෙනවා. හොඳයි දැන් අපි කාරණා කතා කරා මේ අයිතිය සහ භුක්තිය අතර තිබෙන වෙනස කොහොමද භුක්ති විඳිනකොට Tamanට හිමි වෙන අයිතිවාසිකම් අයිතිකරුවෙකුට දේපල සම්බන්ධයෙන් තිබෙන අයිතිවාසිකම් ඔහුට මොනවාද කරන්න පුළුවන් දැන් බොහෝ වෙලාවට සමාජයේ තිබෙන කාරණා මතයක් තමයි මේ භුක්තියට සවිවීම කියන එක.
මොකද මේ භුක්තියට සවි වෙනවා කියලා කියන දැන් මගේ ඊඩම කාලාන්තරයක් තිස්සේ මම දැන් කලිනුත් ඒ ප්‍රශ්න ඔබට මතු කරා. ඔබ කිව්වා නීතිමය කාරණා පිළිබඳව අපි කතා කරලා මේ ගැන එමු කියලා. මොකද දැන් අවශ්‍යයෙන්ම කතා කළ යුතු දෙයක් තමයි මේ භුක්තියට සවි වීම කියලා කියන්නේ. මගේ ඊඩමකට බලහත්කාරයෙන් ඇවිල්ලා කාලාන්තරයක් තිස්සේ භුක්ති විඳලා අයිතිවාසිකම් කියනවා. මේ தත්ත්වය පිළිබඳවත් අපි කතා කරමු. එහෙම කරන්න පුළුවන්ද? තව කෙනෙක්ට අයිති කරගන්න පුළුවන්ද මගේ ඊඩමක්? ඔව් ගෞරී දැන් අපි දැන් මෙච්චර වෙලාවක් අපි කතා කරුවේ අයිතිකරුගේ කැමැත්ත අනුදැනුම ඇතුව තෙවන පාර්ශවයක් විසින් දේපලක් භුක්ති විඳින අවස්ථාවන් කීපයක් ගැන. දැන් ඕකේ අනිත් පැත්ත තමයි අයිතිකරුගේ අනුදැනුමක් අවසරයක් මොනක්වත් නැතුව ඒ කියන්නේ අනවසරයෙන් තෙවන පාර්ශවයක් විසින් දේපලක් භුක්ති විඳින. දැන් ගොඩක් වෙලාවට මේ අපේ සමාජයේ කුලියට දේපල දෙනකොට බදු දෙනකොට තිබෙන මේ යම් කිසි ගැන තියෙන සැකය තමයි මේ බදු ගන්නා හෝ කුලියට ගන්නා තැනැත්තා පසුකාලීනව මෙම දේපලට භුක්තියෙන් අයිතිය කියාවිද කියන කාරණාව. දැන් ඇත්තටම එතනදී මම අර ඉස්සෙල්ලත් පැහැදිලි කරුවේ එකයි අයිතිකරුගේ අනුදැනුම අවසරය ඇතිව දේපලක් කොච්චර කාලයක් භුක්ති විඳත් එවැනි තැනැත්තෙකුට එම දේපලට අයිතිවාසිකම් කියන්න හැකියාවක් නැහැ කියන එක. නමුත් දැන් අපි මේ පිවිසිලා තියෙන මාතෘකාව නැත්නම් කාරණාවේදී යම්කිසි තැනැත්තෙක් අනවසරයෙන් කියන්නේ අයිතිකරුගේ අයිතිය පිළිගන්නේ නැතුව යම්කිසි තැනැත්තෙක් දේපලකට ඇතුල් වෙලා එයා ස්වාධීනව ඒ කියන්නේ මේ දේපලට වෙන කවුරුවක්වත් අයිති නැහැ මට තමයි මේ දේපල අයිති කියන ඒ චේතනාවෙන් දිගට අවුරුදු 10කට වැඩි කාලයක් අඛණ්ඩව මොනවාක්වත් ආරවුල් ඒ කියන්නේ අයිතිකරු සමග ආරවුලක් නැතුව එහෙම කාලات අවුරුදු 10කට වැඩි කාලයක් භුක්ති විඳොත් එවැනි අයෙකුට එම දේපල භුක්තියෙන් සවිවීමේ හැකියාවක් තිබෙනවා. නමුත් ඒ භුක්තියෙන් සවිවීම කියන එක නිකන් මේ අපි නිකන් හිතන තරම් පහසුවෙන් සිදුවෙන දෙයක් නෙමෙයි. හරි මම ප්‍රකාශන ඔප්පුවක් ලියනවා. මේක අවුරුදු 10ක් තිස්සේ මම භුක්ති විඳිනවා කියලා. එහෙම කිව්වොත් එහෙම මට අයිතිය පවත්වාගෙන යන්න පුළුවන් දේ ප්‍රකාශන ඔප්පුව මම පත්තිර වල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගිහිල්ලා ලියාපදිංචි කරනවා. දැන් එතන ඉඳලා ප්‍රකාශන ඔප්පුවෙන් කියනවා මම අවුරුදු 10ක් තිස්සේ භුක්ති විඳිනවා. ඊට පස්සේ මම තව කෙනෙක්ට විකුණනවා. එතකොට මට හොඳ අයිතියක් හිමි වෙන්නේ නැද්ද? නෑ ප්‍රකාශන ඔප්පුවක් ලිව්ව පමණින් එහෙම අයිතියක් ලැබෙන්නේ නැහැ. මොකද දැන් මේ ප්‍රශ්නේ පැන නගින්නේ යම්කිසි අවස්ථාවකදී ඉඩමේ අයිතිකාරු. ඒ කියන්නේ දීපල ඉඩම් කන්තෝරුවේ ඔප්පු තිරප්පු මගින් දීපල ලැබිලා තිබෙන අයිතිකරු එම දීපල සඳහා නඩුවක් පවරන අවස්ථාවකදී. මොකද දැන් ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ ඔය මේ කාලාවරෝධය නැත්තම් භුක්තියෙන් හිමිකම් කියන තැනත්තා බොහෝ වෙලාවට දැන් දේපල භුක්ති විඳිනවා. එතකොට තමයි මේ ආරවුල පටන් ගන්නෙ. දැන් අයිතිකරු ඉන්නේ දේපලේ නැහැ. අයිතිකරු ඉන්නේ පිටත. එතකොට අයිතිකරු නඩු මාර්ගයකට ගියාම ඔය නැත්තම් භුක්තියෙන් අයිතිය වුණා කියන කතාව විත්තිකාරය තමයි 99% අවස්ථාවල තමන්ගේ විත්තිවාචකයේ විදියට ඉදිරිපත් කරන්නේ. එවැනි අවස්ථාවකදී දැන් ඔප්පු මගින් බැලුවාම පැහැදිලිවම අර අයිතිකරුට තමයි ඔප්පු මගින් අයිති වෙලා තියෙන්නේ. එතකොට අධිකරණයේදී මේම දේපල කාලාන්තරයක් තිස්සේ භුක්ති විඳීම මගින්, ඒ කියන්නේ අවුරුදු 10කට වැඩි කාලයක් භුක්ති විඳීම මගින් මට අයිති වෙලා තියෙනවා කියන කාරණාව විත්තිකරු විසින් තමයි අධිකරණය ඔප්පු කරන්න වෙන්නේ. එය ඉතා ප්‍රබල සාක්ෂි මගින් ඔප්පු කරන්න වෙනවා. එසේම ඒ භුක්තියේ අයිතිය ඔප්පු කරනකොට ඔප්පු කර යුතු කාරණා කීපයක් තියෙනවා. ප්‍රධාන කාරණාවක් තමයි එම දේපලට විත්තිකරු නැත්තම් මේ භුක්තියෙන් අයිතිය කියාපාන අය ඇතුළුනේ කොහොමද කියන එක. පළවෙනි අවස්ථාවේදී. එතකොට එයා ඇතුල් වෙලා තියෙන්න ඕනේ
අයිතිකරුගේ කිසිම සම්බන්ධතාවයක් අයිතියක් පිළි නොගෙන තා ස්වාධීන විතර ඇතුල් වෙලා තියෙනවා. එතකොට ඔහුගේ ඒ ස්වාධීන භුක්තිය යම්කිසි නිශ්චිත කාලවකවානුවක ආරම්භ වෙලා තියෙනවා. ඊළඟට ඒ කාලාන්තරය තුල වසර 10කට වැඩි කාලය තුල ඔහු කිසිම කෙනෙක්ගේ අයිතියක් පිළි නොගෙන තියෙනවා. ඒ කියන්නේ එම දේපල මට අයිති කියන ආකාරයට ඒක පිළිබිඹු වෙන ආකාරයට ඔහු ඒ භුක්ති විඳලා තියෙන්න ඕන. දැන් ඔය අතරතුර කාලයේදී සමහර ලාවට දැන් අපි කියමු මෙය රජයට අයිති ඉඩමක් විදියට ඔහු යම් කිසි ක්‍රියාවක් කරලා තියෙනවා. නැත්නම් තව වෙනත් කෙනෙකුට අයිති ක්‍රියා විදියට වෙනත් කෙනෙකුට කුලියක් ගෙවලා තියෙනවා නම්. කියන්නේ අයිතිකරු නොවෙන්න පුළුවන්. නමුත් වෙන අයිතිකාරු වෙන පුද්ගලයෙක්ගේ අයිතියක් යම් විදියකට හරි පිළි අරන් තියෙනවා නම්. එවැනි ආකාරයේ කිසිම ක්‍රියාවක් නොකර මටම අයිති දේපල මේක මෙම දේපල වෙන කිසිවෙක් නෑ මම තමයි මෙම දේපලේ අයිතිකරු කියලා අන්න ඒ වගේ ප්‍රබල සාක්ෂි මගින් පෙන්වන්න පුළුවන් නම් සහ එම දේපල තමන් භුක්ති විඳි ආකාරයත් පෙන්වන්න ඕන. අන්න ඒ ආකාරයේ ප්‍රබල සාක්ෂි මගින් එම භුක්තිය තහවුරු කරන්න පුළුවන් නම් අන්න එවැනි අවස්ථාවක භුක්ති විඳීම මගින් දේපලක අයිතිය ලබා ගන්න හැකියාව තිබෙනවා. හොඳයි දැන් මොනතරම් ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරත් රජයේ ඉඩමකට භුක්තිය සවි වෙන්නේ නැහැ. එහෙමනේ ඔබ මතු කළේ? ඔව් ගෞරි රජයේ ඉඩම් භුක්ති විඳා කියලා දැන් ඔය අපි දකිනවා එහෙම පුද්ගලයෝ භුක්ති විඳිනවා. නමුත් ඔවුන්ට කවදාකවත් එවැනි දේපලකට භුක්තියෙන් අයිතිවාසිකම් පිවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබට අද දවසේදී මේ ඉඩම් සම්බන්ධ භුක්තිය අයිතිය සහ ඒ සම්බන්ධයෙන් පැන නගින කාරණා පිළිබඳ අවබෝධයක් ලැබෙන්නට ඇති. ඉතින් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධයෙන් කතා කිරීමට චරණ මැදිරිව පැමිණි නීතිඥ කපිල ලියනගමගේ මැතිතුමන්ට ස්තුතියි ඔබට. ආයුබෝවන්. ඉතින් තවත් දවසක තවත් නීතිමය සිද්ධාන්ත ප්‍රායෝගික කාරණා පිළිබඳ කතා කරන්නට අපි ඔබ හමුවට එනවා. එතෙක් රැඳී සිටින චරණ උදායිරත් සමගින්.